උන්වහන්සේගේ වචනේ කියනවා ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුළුව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩප වලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව. මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදා කාලෙටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවටද පවත්නේය. සූදානම් දවසේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සමරන අපි දෙවියන් වහන්සේ මහත් අත්පොළ සන්නාදයක් දෙමුද? Yesus
ගැලුවේ ඔබත් මාත් උදෙසා. ඔබ මේ මොහොතේ මොන පාපකයේ හිරවි සිටියත් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ මරණින් නැගිටලා උන්වහන්සේ දැන් අප අතර ජීවමානව වාසය කරනවා. Manisai
අද අපි යළිත් එක්කහු වෙනවා ස්වාමින් වහන්සේගේ දවස සමරන්න. මම කැමති අපි එක් ප්‍රයාඥා කරමු. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දවසේ දේවදරුවන් එක්ව එකඟව දේවචනය අසන්ටත් නමස්කාර කරන්නටත් අද අපට පුළුවන් වූ නිසා ස්තුති කරනවා. දේව වහන්සේගේ වචනය අපගේ හදවතේ තැන්පත් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. අද අපි බලන්න යන විෂය තමයි සොරා එන්නේ කොහොමද? සොරා කරන්නේ මොනවද? ඒවාට අපි යොදා ගන්නා ප්‍රතිකර්ම කවරේද? ඉතින් මම බලන්න කැමති යොහන් 10 වෙනි පරිච්ඡේදයේ යොහන්ගේ සුභාරංචි 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. ඉතින් අපිට පේනවා මේ යහපත් නිරාගේ අදහස ජීවනය දෙන්නටත් එය අධික ලෙස දෙන්නටත්. සොරාගේ අදහස එන්න ජීවනය අඩු කරගෙන ගිහිල්ලා මරණය දක්වාම අපිව ගෙන යන්න තමයි එයාගේ අදහස. ඒ නිසා පළවෙනි ප්‍රතිකර්මය තමයි ජීවනය අඩුවේගෙන එනකොට ඒකට ඔබ ප්‍රතිකර්මයක් විසඳුමක් සොයාගත යුතුයි. අපි කොහොමද දන්නේ ජීවනය අඩුවේගෙන එනවා කියලා. රෝම 14:17 කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නම් කෑම බීම නොව උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සමාදානයත් ප්‍රීතියත් කියලා. එතකොට ජීවනය අඩුවේගෙන යනකොට අපිට ලෝකයේ කෑම බීම සහ ලෝකයේ ආසාව තෘෂ්ණාව එන්න වැඩි වෙගෙන එනවා. ඒ ගැන අපේ මිම්මක් තිබිය යුතුයි. ඉස්සර අපි කරන්නට බය වූ දේවල් හිමින් කරනවා. ඊළඟට වේගෙන් කරනවා. ඊළඟට ඒවා කරනවා කියලා අපිට ගාණක්වත් නැති වෙනවා. එතකොට ධර්මිෂ්ඨකම ඇද වෙන්න ගන්නවා. එතකොට හදවතේ සමාදානය නැහැ. නිදා ගන්නත් බැරි වෙනවා සමහර ලාවට. කේන්තියෙන් කතා කරන්නේ. ඊළඟට තුන්වෙනි එක කොහොමත් ප්‍රීතිය දුර වෙලා යනවා. ඉස්සෙල්ලාම වෙන්නේ ප්‍රීතිය දුර වෙනවා. ඊළඟට සමාදානය එන්න අඩු වෙනවා. ඊට පස්සේ අපිට ධර්මිෂ්ඨකම ඇද කරගෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන් තත්වයකට අපි ඇද වැටෙනවා. මීට ඉස්සෙල්ලා අපි සොරා හොඳම වැඩේ තමයි සොරා එන්න ඉඩ දෙන්නේ නැතුව ජීවිතය ගත කරන එක. මොකද සොරෙක් පැයකට හරි ගෙට ඇතුළු වුණාම ඔක්කොම අත ගාගෙන යනවා ගොඩක් විනාශයක් කරගෙන තමයි යන්නේ. තව එකක් තමයි සොරා එක සැරයක් ඇතුළු වුණාම ඇබ්බැහිවීමක් තියෙනවා අපිට සොරා සමග පංගුකාරයෙක් වෙන්න. එතකොට සොරා දෙවෙනි සැරයකුත් ඇතුළු වෙනවා. තුන්වෙනි සැරයකුත් ඇතුළු වෙනවා. එතකොට අපි සොරාගේ පරම මිතුරෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා මේ මෙච්චර හොඳට හිටපු දේව දරුවා. ඉතින් සොරා ඇතුල්වීම ගැන එතකොට යොහන් 10 ගෙන සොරා එන්නේ සොරකම් කරන්නටත් ඉතින් හිමින් දේවල් හොරකම් කරනකොට ප්‍රීතිය ටිකක් හොරකම් කරා සමාදානය ටිකක් හොරකම් කරා ධර්මිෂ්ඨකම කියන්නේ දැන් වහන්සේ ඉදිරියේ දේවල් හරිව කිරීම ඒක හොරකම් කරා හිමින් තව ටිකක් ඔක්කොමත් නැති වෙනකම්ම හොරකම් කරන්න පුළුවන්. ඉතින් එතකොට මොනවද සොරා එන්නේ සොරකම් කරන්න මරන්නට විනාශ කරන්නටත්ය. එතකොට අපි මේ අපේ පංචේන්ද්‍රිය සම්බන්ධ රූපාදර්ශයක් තමයි කරන්න යන්නේ. එතකොට සොරෙක් එනකොට කළුවරේ තමයි එන්නේ. එතකොට අපි ඇහැ කළු වුණොත් මතෙව්ගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔබගේ මුළු ජීවිතයටම හෙවත් ඔබගේ මුළු ශරීරයටම ආලෝකය දෙන්නට තිබෙන ඇහැ අඳුරු වුවොත් එය මොනතරම් අන්ධකාරයක් වෙනවා ඇද්ද? මතෙව් 6:21 ශරීරයේ පහන නම් ඇසය. එහෙන් නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේය. නුඹේ ඇස නපුරු නම් ඒ කියන්නේ අපැහැදිලි වුණොත් නුඹ තුල තිබෙන එළිය අඳුරු නම් ඒ අඳුර කොපමණ මහත්ද? ඉතින් මොකද්ද මේ අඳුර? ඇහෙන් ඇතුල් වෙන අඳුර මොකද්ද? ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවකට නොපුළුවන. මේ අපි ඇහැ වපර වෙන්න ගන්නවා, හදවත චපල වෙන්න ගන්නවා. අපේ එක ඇහැකින් අපි දැන් වහන්සේ දිහා බලාගෙන අනිත් ඇහෙන් අපි වෙන ස්වාමියෙක් දිහා බලන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි ටිකක් මේක ගානට බැලන්ස් එකේ යනවා එක කකුලක් දකුණු පැත්තට අනිත් කකුල නිකන් වම් පැත්තට වගේ.
ඉතින් අපි හිතනවා මේක අපි ගානට බැලන්ස් කරගත්තා කවුරුත් මේක දන්නෙත් නැහැ දැන් මං ගානට පුළුවන් කියලා අපි නිකන් ඇක්‍රොබැට් කෙනෙක් වෙන්න හදනවා ඇක්‍රොබැට් කියන්නේ අර සර්කස් වල ඉන්නේ අර පැත්තට මේ පැත්තට කරණ ගහන පිනුම් ගහන අපි ඉතින් මේ වැට උඩ නේද ඉතින් මේ වැට උඩ ගමන හරි මහානක ගමනක් මොකද පෙරලිලා වැටෙනවාමයි ඒ නිසා මේ අපි දැම්මම අපවාදයක් ගමු මේ ඇහැ කළු වුණාම වෙන දේ තමයි මෙතන කියලා තියෙන්නේ 24 ස්වාමියරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසිවෙකුට නොපුළුවන ක්‍රමයෙන් අපිට වෙන ස්වාමියෙක් ජීවිතේ නැගිටින්න පටන් ගන්නවා එක්ක මුදල් ඉපෙීම එහෙම නැත්නම් පෝනෝග්‍රැෆි වගේ හොඳම නැති පාපයක් එහෙම නැත්නම් වෙන ආසාවක් එහෙම නැත්නම් අපේ වැඩ අපේ ස්වාමියා වෙනවා එහෙම නැත්නම් අපේ බුද්ධිය අපේ ස්වාමියා වෙනවා ඒ මොකද වෙන්නේ දැන් මුලින් අපි ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තාම උන්වහන්සේ ස්වාමින් වහන්සේය මාගේ ගැලුම් කාර්වානෝය මාගේ ගුරුවරයානෝය මගේ නිරානෝය මගේ දෙවියන් වහන්සේය මගේ ස්වාමින් වහන්සේය මගේ මාර්ගෝපදේශකයාය මාගේ මාලිමා යන්ත්‍රය උන්වහන්සේය මගේ පෙන්වන්නා එහෙම හිටිය අපිට ක්‍රමයෙන් වෙන ස්වාමියෙක් උස් වෙලා පේන්න පටන් ගන්නවා ඒකයි මේ ඇහැ කළුවීම කියන්නේ ස්වාමින් වහන්සේ කියලා ස්ථිරෙන්ම පෙනුණු එක දැන් වෙන ස්වාමියෙක් නැගිටීම තමයි මේ ඇහැ කළුවීම කියලා දේවචනේ කියන්නේ. ඉතින් කියනවා ස්වාමීරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසිවෙකුට නොපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රිය වන්නේය. ඉතින් මේක තමයි හොරගම් කරන්නේ. අපි ස්වාමින් වහන්සේට තිබුණු විශ්වාසනීය භාවය, ගෞරවය, ප්‍රියවීම එන්න අඩු වෙලා අනිත් එක්කෙනා අනිත් ස්වාමියා ක්‍රමයෙන් ජීවිතේ ලොකුම බොස් වෙනවා. ඉතින් මේ අර්ගලයට යන්න එපා කියන එකයි අපේ බැගෑපත් ඉල්ලීම. මොනවා හරි දෙයක් ඔබගේ ජීවිතයේ ක්‍රමයෙන් බොස් වෙලා ස්වාමියා වෙලා තිබෙනවද? ඒකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඉරිදා දවසට ඔබගේ ගෞරවත්වය නැති වෙනවා. එනේරගේ අනුශාසනයට ඔබගේ ඔබ කනදීම අඩු වෙනවා. එතකොට මේ එන්න අනිත් දේවල් වලින් ජීවිතය පිරෙන්න යනවා. ඔහොම රෝග ලක්ෂණ පහළ වෙනවා මේ ඇහැ කළුවීමේ රෝග ලක්ෂණ. ඒ කලවර තුල ඒ අන්ධකාරය තුල තමයි හොරා එන්නේ. මධ්‍යහ්නයේ ඉර බැබලෙද්දි හොරා එනවා බොහොම අඩුයි. අර කලවර වෙනකොට තමයි අඳුර එනකොට තමයි හොරා එන්නේ. ඒ නිසා මම අහන්න කැමති ඔබගේ ජීවිතය අර හිතෝපදේශ 4:18 තිබෙන ධර්මිෂ්ඨයාගේ ජීවිතය අරුණළු වලින් පටන් අරගෙන මධ්‍යහ්නයේ ආලෝකයේතෙක් බැබලීගෙන යනවද නැත්නම් කලවරක් අඳුරක් හෙවණැල්ලක් ඇති වෙන්න පටන් අරගෙන තිබෙනවද? ඔබ තමයි මේක දන්නේ. මක්නිසාද ඉතින් මේ ස්වාමීන් දෙදෙනා ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රියවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් අය හෙලා දකින්නේය. මේව තමයි අර හොරා ඔබගේ ජීවිතය පාලනය කරන්න ගත්තම වරක් උසස්ව තිබුණු දේවල් ඔබේ ජීවිතේ. ඉරිදා රැස්වීම, උදෑසනින් දේවචනය කියවීම, පවුලේ යාඥාව, ස්වාමින් වහන්සේගේ 10න් එක ස්වාමින් වහන්සේට වෙන් කිරීම, ස්වාමින් වහන්සේගේ දරුවන්ගේ ආభాෂය සහ සහභාගීකමට සංഭാෂණයට ප්‍රියවීම. ඔය දේවල් එන්න හොරාහොරකම් කරනවා. ඔබගේ ජීවිතයේ මේ දේවල් හෙලා දකින්නවා. දැකයි හොරාගේ ලක්ෂණ වරක් ඇලුම් වූ දැන් වහන්සේගේ උතුම් වූ දේ හෙලා දකින්නවා. එයා ඔබට උගන්වන අලුත් ගණන් චක්‍රයක් අව탁සේරු කරන්න. ඒ වලට අවමාන කරන්න. හිතින් අවනඩුවක් හදාගන්න. මේ හොරාගේ ක්‍රම. හොරා දත් විරිතාගෙන ඉනියපොත උල් කරගෙන ගොරවාගෙන ඉන්නේ නෑ එකපාරට. එයා ඉස්සෙල්ලා ඉන්නේ බොහොම හොඳ ලස්සන යෝජනා දාගෙන. ඉතින් අපි දන්නවා ඒ දන් උද්‍යානයේ කතාවේදී ඒව සහ ආදම්ට ඊටාම කිට්ටු සමදකමක් තිබුණා දේව් පියාණන් වහන්සේ සමග. ඒගොල්ලෝ මධ්‍යහ්න වේලාවේ එනකම් බලන් හිටියේ. ඒගොල්ලෝ දැනන් හිටියා දේව් පියාණන් වහන්සේ උද්‍යානයේ ඉන්නවා. උන්වහන්සේ ඔවුන් සමග සංഭാෂණයට එන වෙලාව බොහොම ආසාවෙන් බලන් හිටියා. නමුත් එක් දවසක් සර්පයා ඇවිල්ලා කිව්වා බලන්න මේ ගෙඩිය. මේක හරි ලස්සන ගෙඩියක් නේද? ඒව හිතින් කිව්වා ලස්සනයි නේනම්. මේක කැමටත් හොඳ වගේ නේද? ඒකටත් කිව්වා ඔව් කැමටත් හොඳ වගේ. ඊළඟට ගැහුවා තුන්වෙනි ඈනේ. මොකද්ද තුන්වෙනි ඈනේ? මේක කෑවොත්
ඔබ දෙවියන් වහන්සේ වගේ වෙනවා. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ භාෂාවෙන් කිව්වේ. ඒවට සර්පයා කරපු යෝජනාව මේ දෙවියන් වහන්සේ වාගේ වෙන්නනේ යෝජනාව කරේ. හැබැයි කරේ සර්පයා. ඉතින් ගොඩක් අය බලනවා මේ දෙවි පියාණන් වහන්සේ අදහන ගමන් ලෝකයෙන් කොච්චරක් බොන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ ටිකක් බොන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා නේ මොකොත් උනේ නැහැ. අර පැණි හැලියට හොම්බ දැම්ම ඇම්බලයා වගේ. ඉතින් ඇම්බලයා එයා කෑම හොයාගෙන ගෙදර යන අදහසින් ගියේ. හැබැයි අර ලස්සන පැණි හැලියක් තිබුණා. ඒකට දාලා ටික කට ගාලා එළියට ආවා. පොඩ්ඩක් නිකන් සම්පූර්ණතාවයේ හොඳ නෑ වගේ දැන් ඒ උනට ආයෙත් හිතුනේ නෑ හරි ෂෝක් මම මේ යන ගමන් කැමරට යන ගමන් මේ දෙයන් මහන්සි වෙන්නේ නැද්ද මෙතන පැණි හැලිය තිබ්බ කියලා ආයසරයක් බහැලා ආයසරයක් එනකොට ඒසරේ එළිය ආවා ඊට පස්සේ ගෙදර යන්න එපා නෑ ආයසරයක් ගියා මොකද උනේ පැණි හැලියම ඇතුළටම වැටුණා. ඉතින් එහෙම තමයි ඒක වෙන්නේ. ඉතින් අද අපි තීරණයක් ගමු. ඔබ මොකක් හරි පැණි හැලියක් තොලගා රසබා බලන්ට පටන් අරගෙන තිබේ නම් දෙවියන් වහන්සේට ඇලුම් වූ දේ දැන් සුළු කරගෙන හෙලා යනවා හෙලා දකින්නවා නම් දැන් තමයි හොරාගෙන් ප්‍රේසම් වෙන්න කාරණාව දේ වචනේ පේනියෙන් පේලිය කියවන්න ඕන. වචනෙන් වචනේ කියවන්න ඕන. එතකොට ඇහැ අඳුර වෙනවා කියන්නේ ස්වාමින් වහන්සේගේ ස්වාමිත්වය එන්න ඔබට නොපෙනී යනවා. වෙන කලවර දෙයක් ඔබගේ ජීවිතේ අධිපතියා වෙනවා. දෙවියන් වහන්සේට සහ මේ මැමන්ට සේවය කරන්නට නුඹලාට නොපුළුවන. ඉතින් ග්‍රීක් භාෂාවේ එතන තියෙන්නේ මැමන් කියලා. ඒ මැමන් කියන්නේ ලෞකික වූ දේ ස්වාමියා වීම. දැන් මුදල් අපි ඔක්කොටම අවශ්‍යයි. මුදල් ඉතා හොඳ ඉතා අවශ්‍ය සේවකයෙක් දාසෙක්. නමුත් මුදල් ඔබේ ස්වාමියා වුණාම ඒක තමයි ප්‍රශ්නේ. ඒක ඔබ දැන් පොඩ්ඩක් හිතලා බලන්න යම් කාලයක දාසයාව සිටි මුදල් දැන් ඔබේ ස්වාමියා වුණත් මොකද වෙන්නේ කියලා. එතකොට අර යසලාලක තිස්ස රජුරවන්ට වෙච්ච තමයි උන්නේ. සුබ කියන දොරටුපාලයා ආසනයේ ඉඳගෙන රජුරවන්ගේ මරණ දඬුවමේ නියම කරා. ඒ වගේ දෙයක් තමයි මැමන්ව ස්වාමියා කරගන්න එපා. ඊළඟට අපි බලන්න යනවා ලූක්තුමාගේ සුබ ආරංචියෙන් අපි එහෙනම් කොහොමද ජීවත් විය යුත්තේ? පළවෙනි එකේ අපි යොහන් 10:10 අපිට අඳුන්වා දෙන හොරා එන්නේ හොරකම් කරන්නටත් විනාශ කරන්නටත් මරන්නටත් යේසුස් වහන්සේ ආවේ යහපත් නිරාවේ ජීවිතය දෙන්නටත් එය අධික ලෙස දෙන්නටත්. ඔබට දැනටම ඒ හැඟීම නැත්තම් ඒ කියන්නේ දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. පළවෙනි තිමෝති 6:12. එතකොට අපි දන්නවා දේව භක්තිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දේව භක්තිකයි බොහොම තෘප්තියෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ මහත්ලාභය ඒක තමයි. තව කට්ටියක් ඉන්නවා දේව භක්තිකයි අතෘප්තියෙන් ඉන්නේ. ඒක හොඳ නැති තත්වයක්. තව කට්ටියක් ඉන්නවා අභක්තිකයි. ඒගොල්ලෝ තෘප්තියෙන් ඉන්නේ. කියන්නේ නැවගිලුණත් බෑන්චුන් මගේ යාළුවෝ ඔක්කොම ඉන්නේ අපායේ. එහෙ තමයි මම යන්නේ. ඉතින් ඒගොල්ලන්ට තාම දෙවියන් වහන්සේ ගැන වැටහෙන්නේ නැහැ. තව කට්ටියක් ඉන්නවා අභක්තිකයි අතෘප්තියෙන් ඉන්නේ. ඔබගේ යාළුවෝ ඇති වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැලවීමට ළඟයි. ඒගොල්ලන්ට තේරලා තිබෙන්නේ මේ යහපත් ඉන්දිරා නැති ජීවිතය නිස්සාර ජීවිතයක්. ඒගොල්ලන්ට ළඟ වෙන්න, ඒගොල්ලන්ට යාඥා කරන්න කොහොමද අපේ ආත්මික දෙමව්පියන මේ කැපවීමක් තිබෙනවානේ. එකම ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙදෙනෙක් අවුරුද්දකට ගැලවීමට එන පිණිස තයාකාර කැපවීමක් යාඥා කිරීම දිනා ගැනීම පෝෂණය කිරීම. එහෙම හැම යාළුවෙක් ගැන හැම නෑදෑයෙක් ගැන අසල්වාසියෙක් ගැන වැඩපොලේ ඔබ සමග වැඩ කරන අය ගැන එහෙම හිතන්න පටන් ගමු. දැන් අපි බලන්න යන්නේ ඒ යහපත් නිරක. දෙවනුව අපි බැලුවා මතෙව් 6:22 වෙනි පදයේ මේ ඇහැ අඳුරවනකොට හොරා එන්නේ කොහොමද කියලා. ඒක සම්පූර්ණ කරන පිණිස තව එකක් තමයි කන ඇහිම අඩු වෙනකොට. ඒ මොකක්ද මේ කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීම පැමිණෙන්නේ
ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේ. ඉතින් අපි ප්‍රවෘත්ති අහනකොට කොවිඩ් ප්‍රවෘත්ති වේවා වෙන නපුරු ප්‍රවෘත්ති වේවා අහනකොට ඔබගේ ඇදහිල්ල ඇහිීමට වඩා නපුර ඇහුණොත්. ඇදහිල්ල ඇහිීමට වඩා අවිශ්වාසය ඇහුණොත්. ඇදහිල්ල ඇහිීමට වඩා බුද්ධිමත් තර්ක ඇහුණොත්. ඒ නිසා ඔබ ප්‍රේසං වෙන්න ඕන මේ ශ්‍රවණය නැමැති දොරටුවෙන් මොනවද ඔබ ඇතුල් කරගන්නේ කියලා. මගේ තීරණයක් තියෙනවා මගේ ශ්‍රවණය නැමැති දොරටුවෙන් මම ඇතුල් කරගන්නේ දෙවියන් වහන්සේගේ වචනය පමණයි. මම නිවුස් උනත් බලන්නේ කියවන නිවුස් තමයි බලන්නේ. මම කැමති නෑ අනිත් අය පෙන්වන දේවල් බලන්න. මම කැමති නෑ අනිත් අය කතා කරන දේවලුත් බලන්න. මොකද ඒගොල්ලෝ ගර්වයෙන් කතා කරන්න පුළුවන්, අපහාසයෙන් කතා කරන්න පුළුවන්, පරිභවයෙන් කතා කරන්න පුළුවන්, චෝදනාවෙන් කතා කරන්න පුළුවන්, උඩඟුකමෙන් කතා කරන්න පුළුවන්, අපවිත්‍ර දේවල් කතා කරන්න පුළුවන්, සාවග්ඥව කතා කරන්න පුළුවන්, අවග්ඥා සහගතව කතා කරන්න පුළුවන්. කතා කරන විදි 7ක් මං කියලා දුන්නා. ඒවා අහන් ඉන්නකොට අපේ චරිතය වෙනස් වෙනවා. ඉතින් මම නිවුස් කියවන්නේ බලලා මං කියවනවා. එතකොට කියවන්නේ මම. ප්‍රවේශමෙන් කියවන්නේ. හිතාමතා මම එකඟ වෙන්නේ නැති දේවල් ගැන මම කතරයක් ගහලා කියලා මේකට මම එකඟ වෙන්නේ නැහැ. ඒ ස්වාංශික නාමයෙන් මේක මෙහෙම වෙන්නේ නැහැ. ඔබත් නිවුස් අහනවා. නිවුස් අපි දැනගන්න ඕන. අපි විද්වත් වෙන්න ඕන. අපි දැනුවත් වෙන්න ඕන. හැබැයි ආත්මයට හානි කරගන්නේ නැතුව. ඒ මම කිව්ව අර ඇහැ අඳුරු වීම කණෙන් අයුතු දේ ඇහෙන්න ගොඩක් පටන් ගත්තම ඊළඟට ඔබ අහන මියුසික් කොයි වගේද? ඔබ අහන ගීතවල පද කොයි වගේද? සමහර ගීත තියෙනවා තනිකර අසභ්‍යයි. ඒ විතරක් නෙමෙයි. මියුසික් ස්ටයිල් එකක් තියෙනවා ජිං ජිං ජිගිරි ජිගිරි ජිං 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 අහන් හිටියොත් අපේ මේ ටෙම්පරල් ලෝබ් එක තමයි උත්තේජනය වෙන්නේ. ඒක උත්තේජන වුණාම ගොඩක් අපේ අපි මේ හිතා මතා තීරණ ගන්න තැනක් තියෙනවානේ මෙතන. මේකට කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස්. ඒක අවහිර වෙනවා. එතකොට අර ටෙම්පරල් ලෝබ් එක මෙතන එක කිති කැවුනම හෙවත් උත්තේජනය වුණාම ඒකෙන් තමයි පරණ මතක ගෙන්න ගන්නේ. දෙක ඒක තමයි අපිව ෆැන්ටෑස්ටික් සෙල්ෆි අද්භූත මැජික් ස්පූක් පුදුම මනස්කාන්ත මනෝරූපයකට අපිව ගෙන යන්නේ. එතකොට ඒ පුද්ගලයා වර්තමානයේ නෑ. එයා ඉන්නේ එක්කෝ අතීත ආවර්ජනයක එහෙම නැත්නම් අනාගත විස්මපත් ලෝකෙක. වර්තමානයේ මොකුත් කරන්නේ නෑ. පාඩම් කරන්නේ නෑ. නිපුණත්වයකට යන්නේ නෑ. ඉතින් ඒක හොඳ නැති දෙයක්. ඒ මොකද්ද මම කිව්වේ? අර ඇහෙන දේ අපේ කාලය ගන්න කෙසේද? ඒ පංචේන්ද්‍රියටම අදාළ දෙයක් තමයි රස බැලීම. දේවචනයේ කියන ස්වාමින් වහන්සේ යහපත් බව රස බලා දැනගන්න ඔබගේ මේ රස විමසන ඉන්ද්‍රිය හෙවත් සංවේදීතාවය හොරාට හොරකම් කරන්න දෙන්න එපා. ඉතින් හිතෝපදේශ 9 කියනවා හොරෙන් ගත්ත කෑම කන්න යන්න එපා. පොනෝග්‍රැෆි, අවිනීත ක්‍රියා, අසභ්‍ය ක්‍රියා, දූෂ්‍ය ක්‍රියා, හොර රහස් ක්‍රියා, ලිංගික ක්‍රියාවල පැටලෙන්න යන්න දෙන්න එපා. ඔබට දෙයයන් වහන්සේ තෝරපු සහකරුවා සහකාරී එනතෙක් ඔබ තුළ තිබෙන දිව්‍ය හැඩය රැකගෙන ඉන්න කියන එක තමයි මගේ අවවාදය ඔබට. ඒ මොකක්ද? රස බලා දැන ගැනීම. අපි ස්වාමින් වහන්සේ රස බලා දැනගමු. හොරෙන් ගත්ත දේවල් අපවිත්‍ර උල්පත් වලින් රස බලා දැනගන්න අවශ්‍ය නැහැ. හතරවෙනි කාරණාව තමයි අපේ ඉව අපිට ස්වාමින් වහන්සේ ස්වර්ගය ගැන ඉවක් දෙනසේක්වා. ඉව කියන්නේ අපේ විමසීම. ඒ කියන්නේ යම් දෙයක් වේගන එනකොට අපිට ඉවක් තිබෙනවා. අපි දේවදරුවා කොට ඉවක් තියෙනවා. යහපත් එනේර අපි තුල ඉන්නකොට ඉවක් එනවා. ඔයා එක්ක ඔය ගමන අර තැනට යන්න එපා. ඒකට සංවේදී වෙන්න ඕන. ඒකට අපි කියන්නේ hound of heaven. ඒ ස්වර්ගයේ ඇල්සේෂන් කෙනෙක් ඉන්නවා වගේ අපේ ආත්මය ඒ ගැන අවදිව ඉන්නවා. මේ අනේක හොඳ නෑ. ඒක දිව්‍ය උපකාරයක්. අවසාන වශයෙන් දිව්‍ය ස්පර්ශය ස්වාමින් වහන්සේ ඔබ ආලේප කරන සේක්වා. ඒ අපේ පංචේන්ද්‍රිය හොරාගෙන් බේරගත්තොත් හොරාට එන්න බෑ. තව එකක් මේ අවස්ථාවේ කියන්න ඕන දෙවියන් වහන්සේ දුන්නු යතුරු තියෙන ඔබේ ජීවිතේට දෙවියන් වහන්සේ අරන දොරවල් තිබෙනවා. ඒ වලින් තමයි ඔබ විශිෂ්ට වෙන්නේ. එතකොට හොර යතුරු දෙනවා. ඒ වලට අහු වෙන්න එපා. ඒ වලින් අරින දොරටු වලින් යන්නේ විනාශයට. ඒකට අහු වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක්වා. අවසාන වශයෙන් අපි බලන්න යනවා ලූක්
12වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය ලූක් 12 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය හොරා කොයි පෑයේදී එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගෙන සිටියේ නම් ඔහු අවදිව සිට තමුන්ගේ ගෙය උමං කනින්ට නොදන බව දැනගනිල්ලා. එබැවින් නුඹලාත් සූදානම්ව සිටින්න. ඉතින් මේකයි පාඩම. ඔබ තමයි ඔබගේ ගෘහයේ ප්‍රධානියා. දැන් ඔබ පාඩම් කරන ළමෙක් කියමු. එතකොට ඔබගේ ගෘහයට මොනවද අයිති? පාඩම් කිරීම, කාලය හසුරුවා ගැනීම, අනම්මනම් කන්නේ නැතුව අවශ්‍ය හොඳ දේවල් කෑම, හරි වෙලාවට නිදා ගැනීම, වේලහින් අවදි වීම, ඉස්කෝලේ වැඩ ටික කිරීම, ඒ ඉගෙන ගන්නා වයසේ ළමයිගේ ගෘහය කියන එකට අදාළ දේවල්. ඊළඟට වෘත්තීය පුහුණුවට යන ළමයිගේ ජීවිතයට අදාළ කොටසක් තිබෙනවා. ඒතර අම්මෙක් තාත්තෙක් නම් ගෘහයේ ප්‍රධානියා ලෙස ගෘහය රකින්න තිබෙනවා. දැන් අපිට පොරොන්දුවක් තිබෙනවා ගීතාලි 91 කිසි වසංගතයක් ඔබගේ ගෘහයට හෙවත් කූඩාරමට ලං නොවන්නේය. ඉතින් අපි නිතර කියනවා අපි කියමු අපේ කූඩාරමට අයිති අපේ මුළු ගෙදරම, ඒ වගේ අපේ මුළු පාරම, අපේ අසල්වාසීන් ඔක්කොමම මගේ කූඩාරම හැටියට මම සලකන්න කැමති. ඔවුන්ටත් ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් බලා ආශිර්වාද කළ මැනව. ඉතින් අපි අර පදය කිසි වසංගතයක් ඔබේ කූඩාරමට ලං නොවන්නේය. අපි කියනවා කිසි හොරෙක් මගේ කූඩාරමට ලං නොවන්නේය. සතුරා මගේ කූඩාරමට ලං නොවන්නේය. දැන් මේක තේරෙනවද? ඉතින් ඔබ දෙවියන් වහන්සේ දුන්න ඔබගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේ ඔබට දුන්න ආවරණය. ගීතාලි 91 ස්වාමින් වහන්සේ මහෞත්මයන්ගේ රක්ෂිත ස්ථානය වාසය කරන තැනැත්තේ සර්වපරා මහෞත්මයන්ගේ රක්ෂස්ථානයේ වාසය කරන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි රැඳෙන්නේය. ඒ කියන්නේ ඔබ වටකොට ඔබට ඉහළින් මේක ලොකු ආවරණයක්, ලොකු කූඩාරමක් තිබෙනවා. ඉතින් ඔබ කිව්වොත් මගේ අසල්වාසීනුත් මේ කූඩාරම යටතට ගත මැනව. මගේ නෑදෑයනුත් මේ කූඩාරම යටතට ගත මැනව. ඔවුන්ටත් ගැලවීම දුන මැනව. මගේ වැඩපොළත් ඔබේ කූඩාරම යටතට ගත මැනව. කොවිඩ් හැදෙන්න දෙන්න එපා. මගේ වැඩ ක්ෂේත්‍රය ඔබ වහන්සේගේ කූඩාරමට ගත මැනව. දූෂ්‍ය දෙයක් එහි සිදුවන්න දෙන්න එපා. මාගේ මිතුරන් ඔබ වහන්සේගේ කූඩාරමට ගත මැනව. එහෙම කියලා අපි ආඥා කරනකොට ස්වාමීන් වහන්සේගේ පොරොන්දුවක් තියෙනවා. ඔබ යම් දෙයක් ගැන ප්‍රධානියා වෙනවද? ඔබ යම් දෙයක් ගැන ශික්ෂකයා වෙනවද? දැන් මම නම් කියලා තියෙන්නේ අපේ මුළු කොළඹ නගරයටම ස්වාමිනේ නපුරක් වෙන්න දෙන්න එපා, ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න එපා, මේ කොවිඩ් දුරු කරන්න ස්වාමිනේ. එහෙම තමයි අපේ ඉල්ලීම. ඔබත් තීරණයක් අරගෙන ආඥා කරමු. ඔබගේ ගෘහය වන දේ කෙරෙහි මම ප්‍රධානයා වෙන කල මගේ සෞඛ්‍ය, මගේ ආර්ථිකය, මගේ නෑදෑයන්ගේ වගතුග සහ යහපත, මගේ යාළුවන්ගේ යහපත, මොන යහපතද? සදාකාලික යහපත. ඔවුනුත් මේ යහපත් ඉන්දියාව දැනගන්න. දැන් ඔබ අද තීරණයක් ගන්න කැමති නම් මේ හොරාගේ ක්‍රියා මගේ ජීවිතයේ තව එක දවසක්වත් එපා. යහපත් ඉන්දියාව මට දෙන සෞභාග්‍යමත් ජීවිතය, අධික ජීවිතය, සපිරි ජීවිතය. ස්වාමිනී, එයින් අඩු දේවල්, හොරකම් කරපු දේවල් ඔබ වහන්සේ නැවත මට ලබා දුන මැනව. ස්තුති වේවා යේසුස් වහන්සේ. ඔබ වහන්සේ යහපත් ඉන්දියාය. යහපත් ඉන්දියා ඉන්න ගෙදරට හොරාට එන්නට බැරිය. යහපත් ඉන්දියාගේ බැටළුව ඔබ වහන්සේගේ හඬ අසති. ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වනසේක. මාගේ හදවතට යේසුස් වහන්සේ වැඩම කළ මැනව. මාගේ ජීවිතයේ මෙතෙක් තිබුණු හොරාගේ ක්‍රියා ඔබ වහන්සේ නැවැත්වුව මැනව. දැන් අපි දන්නවා ස්වාමිනී මාගේ හදවතට වැඩම කරන්න, මගේ ජීවිතය ඔබ වහන්සේගේ ආලෝකයෙන් ගමන් කරන්න මට පිහිට වෙන්න. දැන් අපි ආඥා කරනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන්
දෙවන් වහන්සේ දියවැඩියාව diabetes washes, God washes diabetes. දෙවන් වහන්සේ මනුෂ්‍යන්ගේ ජීවිතය කෙටි කරන මනුෂ්‍යන්ගේ හෘදය සහ මොලේ අකර්මණ්‍ය කරන මේ දියවැඩියා රෝගයෙන් ඔබ වහන්සේ අප සෝදා සුව කළ මැනව ස්වාමීන් වහන්ස. අනේ ස්වාමිනී යම් ළමයෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබෙනවද? විශේෂයෙන්ම අපගේ ඉස්කෝල යන ළමයින්ට මේ කොවිඩ් හිරිහැරයෙන් ඇති වී තිබෙන උවදුර ඔබ වහන්සේ ඉවත් කළ මැනව. අපි ස්තුති කරනවා ස්වාමිනී අපගේ උසස් පෙළ ළමයින්ගේ විභාගය ඉවර කරගන්න පුළුවන් වුණ නිසා අපි ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. අපි අපේ රජයටද ජනාධිපතිතුමාටද ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්සේ. මේ කොවිඩ් උවදුරෙන් අප සුරක්ෂිතව තබාගත මැනව ස්වාමීන් වහන්සේ. ඒ ස්තුති වේවා ප්‍රශංසා වේවා. දැන් ඔබට අවශ්‍ය නම් අපි කරලා තිබෙන වෙනත් ක්ලිප් කරුණා කරලා WhatsApp එකක් එවන්න. COVID සයන්ස් ගැන ක්ලිප්ස් තියෙනවා, ඩිජිටල් සයන්ස් ගැන ක්ලිප්ස් තියෙනවා, ආත්මික උපදේශ තිබෙනවා, එළිදරව් පොත සම්පූර්ණ මේ ගැන ක්ලිප්ස් 20ක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා, සිංහල භාෂාවෙනුත් තිබෙනවා. සිතට ඕදන් ක්ලිප්ස් තිබෙනවා. ඕනෑම එකක් ගැන කරුණා කරලා ඔබ අපිට WhatsApp එකක් එවන්න මේ නම්බරයට 077 49 59 214යි. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි සියලු දෙනාම නැගිට සිටමු සුද්ධ සහභාගීකම උදෙසා. අපි කියමු දෙවියන් වහන්සේගේ වචනය අපිට මේ උදෑසන දෙන්නා වූ මේ සුද්ධ සහභාගීකමේ අනුශාසනය පළවෙනි කොරින්ති 11:23 සිට මක් නිසාද මම නුඹලාට බහර දුන්නේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සීකිරීම පිණිස මේක කරපල්ලාය කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නහුද එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණවර මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණවරක් ස්වාමින් වහන්සේ නතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න හොය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. මක් නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. නමුත් අප විනිශ්චය කරනු ලබන කල ලෝකයා සමග වරදට පත් නොවන පිණිස ස්වාමීන් වහන්සේගෙන් දඬුවම් ලබමුව. මේ උදෑසන අපි සියලු දෙනාම දෙවියන් වහන්සේට ගෞරවයෙන් දේව බයෙන් යුක්තව උන්වහන්සේ අපට අනදුන්නා වූ මේ උන්වහන්සේගේ මරණය සිහිපත් කිරීමට පැමිණි අවස්ථාවමය. යේසුස් වහන්සේ ත්‍රිත්‍ය දෙවියන් වහන්සේ සමග අපි ඒකත්වයක්ව සහභාගිකමට පැමිණෙන අනර්ග මොහොතක් මෙය. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ නැතෙක් මගේ මරණය සිහිපත් කරන්න. උන්වහන්සේ මරණය වින්දේ උන්වහන්සේ රුධිරය වගුරුනු ලැබුවේ අපේ පාප නිසායි. පාපයට සමාව දීම සඳහායි. එනිසා උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ නතුරු උන්වහන්සේගේ මරණය සිහිපත් කරන්න ප්‍රකාශ කරන්න. එනිසා අපි මේ මුළු ලෝකයට උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නන් හැටියට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ ලෙස අපි මේ මොහොතේ උන්වහන්සේ සමග ඒකත්වයකට බැඳෙමු. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපට දුන්නා වූ ඒ ගැලවීම ගැන අපි ප්‍රීතියෙන් දේව බයෙන් යුක්තව දෙවියන් වහන්සේට ගෞරවණීය ලෙස මේ සුද්ධ සහභාගීකමට අපි සියලු දෙනා සහභාගී වෙමු. අපේ ජීවිතේ උනා වූ සෑම වරදක් පාපයක්
කමා කරන්න මේ මොහොතේ උන්වහන්සේට පුළුවන්. එනිසා අපි සියලු දෙනාම එක්ව එකට දෙවියන් වහන්සේගේ මේ අන පරිදි මේ සුද්ධ සහභාගීකමට අපි සහභාගී වෙමු. අපි සෑම දෙනෙක්ම මේ කුසලානය පිටමු. මේක ස්වාමීන් වහන්සේ ඔබ උදෙසා වැගුරු රුධිරයයි. ස්වාමිනී අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ උතුම් අනර්ග අවස්ථාව ඔබ වහන්සේ සමග එකට එක්ව ගමන් කරන්න දුන්නා වූ මේ ප්‍රීතිය ඔබ වහන්සේ නතුරු ඒ තුල පවතින අපිට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන්. ආමේන්. අද මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරන මහත් පුදුම ක්‍රියාවක් ගැන ඔයගොල්ලෝ හැමෝම ඉදිරියේ සාක්ෂි දරන පිණිස. 2020 සැප්තැම්බර් 30 අපිට අපේ පුතාව ලැබුණා. පුතා ලැබෙන්න ඉන්නකොට වෛද්‍යවරුන් විසින් හඳුනාගත්තා මගේ වෝටර් බෑග් එකේ දියර ගතිය අඩුයි කියලා. ඉතින් මේකට හේතුව විදිහට වෛද්‍යවරුන්ගේ මතය උනේ දරුවාගේ වකුගඩු දෙක අකර්මණ්‍යයි කියලා. ඉතින් මේ පිළිබඳව විශාල ප්‍රමාණයක් ස්කෑන් පරීක්ෂණ වෛද්‍යවරුන් විසින් කරා. ඉතින් ඒ ස්කෑන් පරීක්ෂණ වලින් තහවුරු වුණේ දරුවාගේ වකුගඩු නියමාකාරයෙන් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ කාරණාව දැනගත්ත වහාම අපි දෙවියන් වහන්සේ දෙස බැලුවා. අපි දෙවියන් වහන්සේට යාඥා කරා. අපි කැළඹුණේ නැත්තේ නැහැ. අනිවාර්යෙන්ම කැළඹුණා. නමුත් දෙවියන් වහන්සේගේ හස්තය අපේ දරුවා මත ක්‍රියාත්මක වෙයි කියන ඇදහිල්ලෙන් අපි දෙවියන් වහන්සේ කෙරේ බලාගෙන හිටියා. ඉතින් බොහෝ දෙනෙක් මේ කාරණාව ගැන යාඥා කරා. ඒ හැම කෙනෙකුගේ යාඥාවට පිළිතුරක් විදිහට දෙවියන් වහන්සේ මගේ දරුවාට සම්පූර්ණ සුවය ලබා දුන්නා. මම ඒ ගැන දෙවියන් වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. දරුවා අදට නිරෝගීව පසු වෙනවා. දරුවා ඉපදෙනකොට කරපු පරීක්ෂණ වලින් තහවුරු වුණා දරුවාගේ වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේක දරුවාගේ ජීවිතේට පවා තර්ජනයක් එල්ල වෙන්න තිබිච්ච කාරණාවක්. මොකද මව් කුසෙන් එළියට ආවට පස්සේ දරුවාගේ වකුගඩු වැඩ කිරීම දරුවාගේ ජීවිතය තීරණය වෙන කාරණාවක් නිසා. ඉතින් දෙවියන් වහන්සේ ඒ කිසිම කරදරයකින් තුලින් අපිට යන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ දරුවාට සම්පූර්ණ සුවය ලබා දුන්නා. ඉතින් දෙවියන් වහන්සේට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල කරේ පුදුම ක්‍රියාව ගැන. ස්වාමින් වහන්සේ නිසා අපි අද ප්‍රීතියෙන් සිටින්නේ. ඉතින් දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැහැ. වෛද්‍යවරුන්ට බෑ කියන දේවල් වෛද්‍යවරුන් බෑ කියලා කිව්වත් වෛද්‍යවරුන්ගේ මතය කුමක් වුවත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියන විශ්වාසය අපිට ඇති වුණා මේ සාක්ෂියත් එක්ක. ඉතින් මම ඔයගොල්ලෝ හැම කෙනෙක්ට ආරාධනා කරනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ සුවේ රජතුමන්. ඉතින් ඔයගොල්ලෝ හැම කෙනෙක්ට මම ප්‍රාර්ථනා කරනවා මම ආශිර්වාද කරන ඔයගොල්ලෝ හැම කෙනෙක්ට දෙවියන් වහන්සේ දෙස බලන්නට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න කියලා දෙවියන් වහන්සේ ඔයගොල්ලන් හැම කෙනෙක්ට ආශිර්වාද කරන සේක්වා යේසුස්ගේ අපේක්ෂා දෙව් සභා නිවස වෙතින් ගෙනෙන නිවේදන කිහිපයක් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. සෑම දිනකම උදෑසන 7ට ඔබේ නිවසට දිනයට අරුතක් දේව වචනයක් රැගෙන පැමිණෙන අලුත් වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. ඉතින් එය සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් පැවැත්වෙන අතර අපගේ Facebook පිටුව ඔස්සේද YouTube නාලිකා ඔස්සේද මෙම වැඩසටහනත් සමග ඔබ සියලු දෙනාට සම්බන්ධ විය හැකි බව ඉතා සතුටින් දන්වා සිටිනවා. දවසේ උදෑසන 11ට ඊළඟට වෛද්‍ය ලලිත් මෙන්ඩිස් දේවගැතිතුමා සජීවී දේව පණිවිඩයක් රැගෙන සෑම දිනකම
අපේ Facebook පිටු හරහා සහ YouTube නාලිකාව ඔස්සේ පැමිණෙනවා ඇති. ඉතින් එම වැඩසටහන් වල ලින්ක් එක ඔබේ දුරකථනයට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් දැන් තිරයේ දිස්වෙන දුරකථන අංකය ඔබගේ දුරකථන අංක අතරට එකතු කරගන්න මෙන් ආදරයෙන් ගෞරවයෙන් මතක් කර සිටිනවා. එසේම සවස් 2ට රැකවරුන්ගේ යාඥාවත් සමග ඔබට එකතු වීමට හැකියාව තිබෙනවා. නැවතත් අපි එන්නේ රාත්‍රී 7යි කාලට නව පරම්පරාවේ දේශීය උදෙසා කරන මැදහත්කාර යාඥාවත් සමගින්. ඒවා සමග එකතු වෙලා දේශයට මේ කාලේ ආශිර්වාදයක් වන මෙන් අපි ඔබෙනුත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව මතක් කරන්නේ දේශයේ දැන් පවතින තත්ත්වය නිසා තිබෙන සෞඛ්‍ය නීති දේවදරුවන් වගේම රටේ ජීවත් වන පුරවැසියන් මෙන් රැක ගැනීම අපේ යුතුකමක්. ඉතින් අපි අපේක්ෂා නිවස විදිහින් ඔබට මතක් කරනවා සෑම සෞඛ්‍ය ආරක්ෂිත පුරුද්දක් රැකගෙන ඔබත් සුරක්ෂිත වන්නට කියලා. එසේම ඔබට යම් යාඥා ඇදීමක් ඇත්නම් ඔබේ පණිවිඩය අසන්නට කෙනෙක් නැත්නම් ඔන්න අපි ඔබට හඳුන්වා දී තිබෙනවා අලුත් දුරකථන සේවාවක් හදට රුකුලක් වැඩසටහන නමින්. ඉතින් එය මම කෙටියෙන්ම කිව්වොත් හොට්ලයින් දුරකථන අංක 2ක්. ඔබේ පහසුව උදෙසා සහෝදරයන් සඳහා එක් අංකයකුත් සහෝදරියන් සඳහා තවත් අංකයකුත් අපි හඳුන්වා දී තිබෙනවා. ඉතින් දැන් මේ තිරයේ දිස්වන එම දුරකථන ඔස්සේ ඔබට පුළුවන් ඔබේ යාඥා ඇදීම අප වෙත දැනුම් දෙන්නට. අපේ යාඥා උපදේශක කණ්ඩායම ඔබ වෙනුවෙන් මැදහත්කාර යාඥාවක යෙදීමට ඉතාම උනන්දුවෙන් බලාගෙන සිටිනවා. එසේම මෙම දේව මෙහෙයන් අනතුරුව පුංචි දරුවනි ඔබ උදෙසා සබත් පාසල් දේව මෙහෙය හරියටම 10යි කාලට විකාශය වෙනවා ඇති. ඉතින් දෙමාපියනි ඔබේ දරුවන්ට මේ කාලයේ දේව වචනය අසන්නට ඉඩ දීමට අමතක කරන්න එපා. මෙසේ රැඳී සිටමින් අප සමග සබත් පාසල් දේව මෙහෙයටත් එකතු වන මෙන් ඉල්ලා සිටිනවා. නැවතත් අපි ඔබේ නිවසට පැමිණෙන්නේ ඊළඟ ඉරුදින උදෑසන 9ට සජීවී දේව මෙහෙය සමගින්. අපගේ ඉංග්‍රීසි බසින් පැවැත්වෙන දේව මෙහෙයන් සමග අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක සම්බන්ධ විය හැකි බවද කරුණාවෙන් දන්වා සිටිනවා. එසේම ඔබ සියලු දෙනාගෙන් අපි එක් පොඩි ඉල්ලීමක් කරන්නට කැමැතියි. ඒ තමයි මේ වැඩසටහන ඔබ බලන විට ඔබ මේ වැඩසටහන් ඔබේ මිතුරන් සමග ෂෙයා කරගනිමින් ඔවුන්ටත් මෙහි ආශිර්වාදය යවන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ පේජ් එකට ලයික් එකක් දාන්න, අපේ YouTube channel එක subscribe කරන්න, එසේම ඔබේ අදහස් යෝජනා අපට පහතින් කමෙන්ට් කරන්න, inbox හරහා අපව අමතන්න කියලා ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිමින් මේ ඔබේ නිවසින් සමු ගැනීම සටහන් කරන මොහොතයි. ඉතින් නැවතත් අපි ඔබ මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවසෙන් සමු ගන්නවා. පියාණන් වහන්සේගේ කරුණාවද පුත්‍රයන්න් වහන්සේගේ අනුග්‍රහයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද සදා කාලයටම ඔබත් අපත් සමග වේවා. ජේසුස් පිහිටයි.